නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන්ඩු කාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම කෙලෙසුන් කෙරෙන් දුරු වුණා වූ సంతානයක් ඇති, කෙලෙස් සතුරන් නැසූ సంతානයක් ඇති, මහා කරුණාවෙන් පිරුණා වූ సంతානයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මගේ නමස්කාරය වේවා. උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මගේ නමස්කාරය වේවා. උතුම් වූ සංඝ රත්නයේට මම නමස්කාර කරන මගේ නමස්කාරය වේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ද කෙටියෙන් නමුත් තුනුරුවන් ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද මේ පින්වත් හැම දෙනාම මේ පෙර අතු සිදු කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද අදත් මේ දහම් වැඩසටහන හරහා ප්‍රශ්නයක් ඇසීම වශයෙන් උත්තරයක් සැපීම වශයෙන් ඉදිරිපත් වෙන ධර්ම කරුණු හොඳින් තේරුම් ගන්නට සෑම දිනාටම ඥාන ශක්තිය පහළ වේවා. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වේවා. ඒ වගේම යෝනිසෝ මනසිකාර්යය පවත්වන්නට හැකි වේවා. සිහිය වැඩි වේවා. සමාධි ගුණයක් වැඩි වේවා. සෑම කාරණයක් මොහොතින් තේරුම් ගන්නට වටහා ගන්නට සෑම දිනාටම ශක්තිය ලැබේවා. ඒ භාවනාවක් වේවා. ඒ වගේම නීවරණ ධර්මයන් යටපත් වෙන්නා අවස්ථාවක් වේවා. ධර්මය හොඳින් වටහාගෙන තේරුම් අරගෙන සෑම දිනාටම පාරමී ධර්මයක් හැටියට මේ දියුණු වෙලා උතුම් නිර්වාණ ධාතුව සෝසිය අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා කරන ගමන් අද මේ පින්තුන්ගේ ඉදිරිපත් වෙච්ච යම් කිසි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඒකටත් අපි උත්තරයක් සපයලා ඊට පස්සේ මේ අභිධර්මයට අදාළ කාරණයක් අපි අරගෙන මේ කතා කරමු. ඒ කතා කරන්න ඉස්සර වෙලා මම මෛත්‍රියෙන් සිහිපත් කරනවා අපේ ඒ සම්බන්ධීකරණය කරන්නා වූ ඒ පින්වතුන්ට මේ අභිධර්ම වැඩසටහනට සහභාගී වී සිටින්නා වූ මේ පින්වතුන්ට තිබෙන යම්කිසි අපි කතා කරපු දේවල් තුළ ඉදිරිපත් වෙච්ච ධර්මවල යම්කිසි ගැටලු තැනක් ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඒක අහන්න සලසන්න කියලා. ඉතින් හැම දිනාටම මේ ඊ타මත්ම උතුම් වාසනාවන්ත දවසක් ධර්මයේ උදා වෙන ධර්මයෙන් හිත මතුවෙන ධර්මයට හිත යොමු වෙන දවසක් වේවා කියලා අපි කරුණාවෙන් මතක් කරනවා, සිහිපත් කරනවා, ආශිර්වාද කරනවා. මේ එහෙනම් අපේ මහත්මයලා මේ වෙලාවේදී ඒ ධර්මමය ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නකෝ තියෙනවා නම් සර්වත් සර්ණයි ස්වාමීන් වහන්සේ අපි මේ මෑතකදී කරපු සාකච්ඡාවකදී මතෙච්ච කාරණා මෙලා ගන්න මම කැමති පළවෙනිම ඒ සතිය පිළිබඳව දැන් අපි කුසල චෛතසික සතිය කරලා මම මේක මේ දෙහවරකම හැබැයි ඒක අදාළ නැත්නම් පසු පිළිතුර සමත් නැහැ. සම්බන්ධුනේ අපි දැන් පාරපන් කොට වගේ දෙයක් කරනකොට වාහනයක් පදවනකොට අපි සතිමත් වුනේ නැත්නම් පේනවා හිමත් නැත්නම් අනුතර කරපත් වෙනවා. ඒ නිසා සතිය කියන එක එතන තියෙදෙනවායි කියලා. නමුත් අපි අභිධර්ම ඉගෙන ගන්නකොට අපිට හොඳටම තේරෙනවා සතිය කියන එක ඇත්තටම කුසල චෛතසිකයක්. එතකොට එතනදී අපිට තමයි මේ අවධානය සත්‍යත් කියන දෙක අපි එකවර සතිය හැටියට පාවිච්චි කරනවා කියලා. ස්වාමීන් වහන්සේ අපි සතිය කියන්නේ කොහොමද හරියටම මේ ආත්මානුකූලව අපි ඒක වටහා ගන්න කියන චුට්ටක් මතක් කරලා දෙන්න බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි.
අවසරයි සිහිය අවසරයි ස්වාමීන් වහන්සේ මම ඒ සමගම ඡායපත්‍යාවේදී මිත්‍යා සතිය කියන එක වචනයක් සටහන් වෙනවා. ඉතින් එහෙම වචනේ තියෙන ධර්මයේ තියෙනවද කියලා මම දැනගන්න කැමතියි ගමම සම්පූර්ණ. හොඳයි. එහෙනම් අපි මේ හොඳ අවස්ථාවක් හොඳ කාරණයක් ඉදිරිපත් වුණේ මේක ගිහි පින්වත්ගේ කටයුතු කරනා සහ පැවිදි ස්වාමින් වහන්සේලාගේ කටයුතු කරනා හැම පැත්තටම දාලා බලමු. ඊට කලින් මේ සිහිය කියලා කියන්නේ කුමක්ද කියලාත් අපි ඉරුම් ගනිමු. සිහිය කියන එක චෛතසික ධර්ම 52 සිහිය කතා කරන්නේ කුසල චෛතසික මට්ටමේ පමණයි. හේතුව සිහිය කියන ධර්මය චෛතසිකය කුසල ආරම්මණයකට යෙදෙන එහෙම නැත්නම් නියම හැටියට අරමුණ නියමිතය බලන්ට හැරෙන බලන්ට ධර්ම හරවන යොමු කරන ධර්ම ස්වභාවය තමයි ඔය සතිය කියලා කියන්නේ සිහිය කියලා කියන්නේ. අපේ පින්වතුන් මේක කාරණේ හොඳ තේරුම් ගන්න එක හොඳයි. ඒ තමයි අකුසල ධර්මවල තිබෙන්නේ චෛතසික 14ක් විතරයි. ඒ අකුසල චෛතසික 14 මම මේ අපේ පින්වතුන්ට ලබා දුන්නා ඒ ලිස්ට් එක. ඉතින් ඒකේ බලන්න අකුසල චෛතසික 14 කියනවාද කියලා එකක් හරි මේ ඔය අකුසල පැත්තට යන මේ සිහිය කියන එක තියෙන්නේ කුසල පැත්තේ විතර. එතකොට යම් කිසි වේලාවක මේ කෙනෙකුගේ හිත කුසල ආරම්මණයකට එහෙම නැත්නම් හරි ආරම්මණයක් යථා ස්වභාවයෙන් දකින්නේ හොඳ විදිහට තියෙන විදිහට බලන්ට යොමු කරන ගතියක් තිබෙනවා. ආන් ඒ ගති ස්වභාවයට ඒ හිතේ පවතින ආකාර ස්වභාවයට චෛතසික ස්වභාවයට කියනවා සතිය කියලා සිහිය කියලා. මේ සූත්‍ර දේශනා වල එක තැනක සතිය කියලා සඳහන් කළාට ධර්ම හිත සතිය කියලා එකක් නැහැ. ධර්ම හැටියට තියෙන්නේ යහපත් සතිය නැතිකම තමයි මිත්‍යා සතිය හැටියට සඳහන් කරන්නේ. මේ සම්මා සතිය කියන එක යහපත් සතියේ එහෙම නැත්නම් පැවැත්ම යහපත් මානසිකාරී නැතිකමම තමයි මිත්‍යා සතිය හැටියට සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ධර්මයක් හැටියට මිත්‍යා ධර්මයකෙම යොමු වෙන්නේ නැහැ. ඒවා කුසල පැත්තේ නේ. අනිත් එක තමයි සිහි පිහිටුවන තැන ස්ථාන 4ක් සඳහන් කරනවා. ඒ තමයි මේ කාය වේදනා චිත්ත ධම්ම කියලා මේ තමයි පවත්තන අපි සූත්‍රවල තිබෙන දේශනාවල තිබෙන අපි මේ විදිහට සාමාන්‍ය ජීවිතයට හරවලා බැලුවොත් එහෙම මේ සිහිය මේ දැන් ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වැඩියනේ. පින්ඩපාතේ වඩිනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා සිවුරු පෙරවනවා. ස්වාමීන් වහන්සේ පෙම්පහස් වෙනවා. අතු ගන්නවා කියනවා. ඊළඟට මල් කඩලා තිබුණොත් මල් තට්ටු හදනවා. මල් පිළියෙල කරනවා. ඔය ලොකු ස්වාමීන් වහන්සේලාට එහෙම ගිලම්පස හදනවා. ඉතින් ඔය වගේ ස්වාමින් වහන්සේලාගේ ජීවිතේත් වත්පිළිවෙත් කියන නම යොදාගෙන වත්පිළිවෙත් කියන නමින් කරන කායික ක්‍රියාවල් උද්දේශික ක්‍රියාවල් සමූහයක් තියෙනවා. මේ හික්මීන් අතර පවත්තන නිසායක කියන සීල ධර්ම කියලා සීල ගුණ ඕගේ තිබෙනවා. මේ සිහි ගතියක් තියෙනවා. කායානුපස්සනාව ඇටිත් තමයි ඒවා හැමෙම සිහියෙන් ඒ ක්‍රියාව කරනකොට ඒ කරන ක්‍රියාවට ඉන්නකොට ඇත්ත වශයෙන්ම එතන සම්මා සිහියක් සම්මා සතියක් ඒ කුසල චෛතසිකය ක්‍රියාත්මක වෙන හේතුව ඔය කරන හැම එකක්ම
කරනකොට සිහිය ඒ කරන ක්‍රියාව දැනගන්න කරන ක්‍රියාව දැනගන්න බලා ගන්නට හිත යෙදියු නිසා ගිහි පින්වතෙක් ඒ ගිහි ජීවිතයට ආල කටයුත්තක් කරන වැඩ සංකල්පයකින් කියන්නේ සංකල්පය කියලා කියන්නේ ඒ වෙලාවට වෙන දෙයක් හිතන්නේ නැතුව කරන වැඩේට හිත සිහිය යොදන්න පුළුවන් නම් ඒකම සතිය වෙනවා. හේතුව මේ වර්තමානයේ තිබෙනවා මෙන්න මෙහෙම ආందోලනාත්මක මේ කතාවක්. ඒ තමයි හැමතැනම කතා කරන වර්තමානයේ ඉඳ කියලා. වර්තමානයේ ඉඳ. වර්තමානයේ ඉඳ කිව්වට මේ කට්ටිය දන්නේ නැහැ. මගෙමුත් ගොඩාක් දෙනෙක් අහලා තිබෙනවා වර්තමානයේ කොහොමද කියලා. වර්තමානයේ ඉඳ කියලා ප්‍රකාශන කරනවා. වර්තමානයේ ඉන්න කියන්ට දේශනා කරනවා. වර්තමානයේ ඉන්නවා කියන්නේ කොහොමද කියලා. වර්තමානයේ ඉන්නවා කියලා කියන්නේ තමාගේ ජීවිතයේ තිබෙනවා ක්‍රියා ස්වභාව තුනක්. ඒ ක්‍රියා ස්වභාව තුන එකක් තමයි චිත්ත ක්‍රියාව හිතීම, අනිත් එක තමයි වාචසික ක්‍රියාව වචන කතා කිරීම, අනිත් එක තමයි කායික ක්‍රියාව මේ කයින් කරන වැඩ. මේ කරන ක්‍රියාවල් වලට එක වෙලාවකට අපිට හිත යොදන්න පුළුවන්කම තියෙන්නේ එකට පමණයි. හිතට හරි වචනයට හරි කයට හරි. ඉතින් ඒක වේගින් නම් මාරු කර හිත දිහා යෙදීම, වචනේ බැලීම, කායික බැලීම කරන්න සිද්ධ වෙනවා. වර්තමානයේ ඉන්නවාය කියලා කියන්නේ මේ වෙලාවේ මගේ ජීවිතයේ කෙරෙන සිතුවිල්ල හරි, හිතන සිතුවිල්ල හරි, කතා කරන වචනයට හරි, ඒ කරන ක්‍රියාවට හරි, ඒ ක්‍රියාව දිහා බලාගෙන ඒ ක්‍රියාවට හිත යොදලා ඒ ක්‍රියාව දකින්ට හිත හරවලා පවත්වන එකට කියනවා වර්තමානයේ ඉන්නවාය කියලා. ඇයි එහෙම කරන්න හේතුව මේ හිත හැම වෙලාවෙම එකක් කරන ගමන් තව එකක් හිතා තව ඒක රසාස්වාදයක් විඳින ගතියෙන් යුක්තයි. ඒකෙන් කියන්නේ නෑ සම්පූර්ණ ඒකම හිතනයි කියලා. මෙතෙන්ටත් යම්කිසි වැඩේ කෙරෙන්න ක්‍රියාව කරන්නට අවධාන චුට්ටක් තියෙනවා. 100ට දශම කීපයක අවධාන චුට්ටක් තියෙන වැඩි හරිය වෙන ඒකට හිත යොදලා තියෙනවා. මේ උදාහරණයක් කිව්වොත් එහෙම මම අහලා තියෙනවා මේ දවස්වල මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු ගොඩාක්ම මහා හඬින් කතා කරන සෙල්ලමක් තියෙනවා මේ ක්‍රිකට් කියලා. ඒවා රූපවාහිනියක යනවා යම්කිසි කෙනෙක් බලාගෙන ඉන්නවා නම් සම්පූර්ණ අවධානය තිබෙන්නේ අර ඒ රූපවාහිනියේ තිබෙනා වූ පින්තූර සෙට් එකේ තිබෙන ක්‍රියාවලියට. සමහර අය මේ කෑමපත කකා ඕක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි කෑමත් ඔය අනානා කනවා. ඉතින් හැබැයි සම්පූර්ණ අවධානය තියෙන වෙනාක. දැන් බලන්න අවසානයේදී දන්නේ නැහැ එයා බත් පිඩු කීයක් කෑවද, කොච්චර හැපුවද, කොහොමද ඇනුවේ, මොනවද කෑවේ කියලා දන්නේ නැහැ. සමහරට බතේ පතේ තිබෙන ඉවත් කරන දේ කැවෙන්න පුළුවන්. මෙතන වර්තමානයේ ඉඳීමක් නෙවෙයි. මේ වර්තමාන ක්‍රියාව කියන එක කායික ක්‍රියාව, කෑම ක්‍රියාව. ඒකෙන් අයින් වෙලා වෙන හැටි ඉන්නේ. ඕක උදාහරණ මාත්‍රයක්. සමහර වෙලාවට අපි වෙන කල්පනාවකට බැහැලා වෙන දෙයක් හිතා වෙන දෙයක් හිතින් තලුමරමරා අපි කෑම කනවා. වෙන දෙයක තමයි හිතේ. එතකොට වර්තමානයේ නෙවෙයි තියෙන්නේ.
වර්තමානයේ කියලා කියන්නේ මේ වෙලාවේ මේ මොහොතේ තමන් කරන වැඩේට හිත යොදාගෙන බලාගෙන ඉඳීම. ඒ බලාගෙන වැඩේ කිරීම. ඒ බලාගෙන ක්‍රියාවේ යෙදීම. අන්න එතන තමයි සිහිය තියෙන්නේ. එතන තමයි චෛතසික ධර්මයේ හොඳට සිතට බැලලා වැඩ කරන්නේ. හැබැයි ඕක ඔහොම කිව්වාට ඇත්තටම මේ කරනකොට නීරසයි. කරනකොට නීරසයි. හේතුව අවංකව වෙන්න තම තමන්ට අවංක වෙලා බලන්න සාමාන්‍ය මනෝභාවයෙන් යුක්ත ගත්ත මනෝ සංකල්පනාවක් එහෙම නැත්නම් මනස දාලා තමන් යම්කිසි සිතුවිල්ලක රැඳී ඉන්නවා. ඒ සිතුවිල්ලේ තිබෙනවා යම්කිසි ආරම්මණයට අනුකූලව කෙලෙස් රහක් තියෙනවා. ඒ තමන් හිතන දෙයට අනුව කාම සිතුවිල්ලක් නම්, මාන සිතුවිල්ලක් නම්, දුෂ්ට සිතුවිල්ලක් නම්, අනාගත පැතීම් නම් ඔය සෑම එකම තිබෙනවා කෙලෙස් රසයක් තිබෙනවා. කෙලෙස් රහක් තියෙනවා. ඔය කෙලෙස් රහට හිත හරි ලෝභයි, කෑදරයි. ඒ නිසා ඒ කෙලෙස් රහ විඳ විඳ කෙලෙස් සිතුවිලි කැටි ඒකේ යනවා. එහෙම යනකොට මේ වර්තමානයේ කෙරෙන්නා වූ ක්‍රියාවෙන් හිත අහකට යනවා. හැබැයි වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාව දිහා බලන්ට හිත සිහිය යෙදුවාම අර කෙලෙස් රස හිතට දැනෙන්නේ නැතුව යනවා. එතකොට හිතට පාළු ගතියක් දැනෙනවා. ඒ නිසා මේ වර්තමානයේ කියන එකේ කුසල් ගතියේ අර කෙලෙස් රස නැහැ. වර්තමානයේ ක්‍රියාව දිහා බලාගෙන ඉන්නකොට හරි නිකම් මේ කුසල් උනාට තමන්ට දැනෙන්නේ නිකම් බොල් ස්වභාවයක්. තමන්ට දැනෙන්නේ නිකන් ඒකේ කිසිම මේක මේ බලාගෙන හිටියට ඇති වැඩි මොකද්ද කියන ප්‍රශ්නාර්ථයක් එක සිතුවිල්ලක් නිර්මාණය වෙන්නේ. හැබැයි ඇත්තටම කුසලය කියන එක දැනගත්තොත් ඒක තමයි නියම කුසලය. හේතුව ඒ තමන් කරන ක්‍රියාවේ මං වැඩේ කරනවා, මගේ අත මෙහෙම යනවා, මගේ පාය මෙහෙම යනවා, මම ගමන් කරනවා කියලා ඒ ක්‍රියාවේ ඇලීමක් නැහැ. ඒ ක්‍රියාවේ හිතින් බදා ගැනීමක් නැහැ. ඒ ක්‍රියාව පැතීමක් නැහැ. ඒක නිසා මේ වර්තමානයේ මේ මොහොතේ පැතීම් නැති බැලීම් මාත්‍රය, ඒ වගේම රස විඳින් නැති බැලීම් මාත්‍රයක්. ආන්න ඒක නිසා වර්තමානයේ කුසල් වෙන්නේ ඒක ඒ වර්තමාන ක්‍රියාව දිහා බලාගෙන ඉඳීමට අනිත්‍යයිතසික ධර්මයෙන්ුත් හිතත් හරවන ගතියකට, ඒ හරවන ගති මාත්‍රයට, හරවන චෛතසිකයට, හරවන හැරවිල්ලට කියනවා මේ සතිය කියලා. ඒ සතිය කුසල පැත්තේ තමයි කතා කරන්නේ. ඔය මේ පින්වතුන්ට තේරුම් ගැනීමට ප්‍රමාණවත් වෙච්ච කොටසක් ඔය චෛතසිකයත් එක්ක කිව්වේ. ඉතින් මම හිතනවා යන්තරම් ප්‍රමාණයකට දැනීමක්, වැටහීමක්, තීරුමක් යන්ට ඇති. මොන හරි තවක් තියෙනවා නම් ඇහුවාට කමක් නැහැ. සෑම දිනාටම තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒක කරුණ පැහැන දවසට විස්තර වුණා. ස්වාමීන් වහන්සේ එතෙන්දි මතුවෙච්ච දෙයක් තමයි දැන් හොරු රැලක් ගිහිල්ලා බැංකුවක් කඩන අවස්ථාවක ඒගොල්ලන්ගෙත් ඒ වැඩේ හරියාකාරව කරගන්න අහුවෙන්නේ නැතුව, බලධාරීන්ට අහුවෙන්නේ නැතුව වැඩේ කරගන්න සිහිය පවත්විය යුතුයි නේද කියලා. එතකොට ඒ වගේ තැනකදී ඒක අපි අවධානය හැටියට දකින්න සුදුසු වෙන්නේ ස්වාමීන් වහන්සේ. අපිට තේරෙනවා දැන් ඒක අකුසලයක් කරන්න යන හින්දා ඒක සතිය කියලා නම් කරන්න බෑ කියලා ධර්මයේ තුල. ඒ විදිහට කොහොමද ස්වාමීන් වහන්සේ ඒක අපි දැනගන්නේ? ඒ කියන්නේ අකුසලයක් කරනකොට දැන් පූසෙක් මීයක් වළනකොට ඒ දක්වන ඒකාග්‍රතාවය නැත්නම් අවධානය කොයි විදිහටද අපි හිතා ගන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ? දරුවන් සරණයි. එතන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක ප්‍රඥාව කියලා. සිහිය නම් කොහොමත්ම නැහැ. ප්‍රඥාව කියලා උතන වැඩ කරන්නේ අකුසල විතර්කය. එයා විතර්ක කරනවා. දැන් අපි සංකල්ප කරන සංකල්පය කියලා කියනවනේ.
දැන් කියනවා සම්මා සංකල්ප කියලා. සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන එක යෙදුවාම සම්මා සංකප්ප කියලා චෛතසිකයක් නැහැ. සම්මා සංකප්ප හැටියට වැඩ කරන චෛතසික මූල ධර්මයේ තමයි විතර්කය. මේ විතර්කය තමයි සංකල්ප වෙන්නේ. ඒක කුසල පැත්තට ඒක ප්‍රඥාවේ ස්වභාවය ගන්නවා. සමහර වෙලාවට අකුසලට යනකොට ඒ කියන්නේ ප්‍රඥාවේ හැඩේ ගන්නවා. ප්‍රඥාවේ හැඩේ අරගෙන ඥානාන්විත භාවයේ හැඩේ අරගෙන කුසලයක් කිරීමේ හැඩේ අරගෙන කරන්නා වූ අකුසලය නිසා ඒක ඇත්ත වශයෙන්ම අකුසලයයිමයි. පාට නෙවෙයි. දැන් මේ එයාට ඇති වෙන්නේ අකුසල විතර්කයක්. අකුසල සංකල්පනාවක්. ඒක නිසා එයා ඒ අවස්ථාවේදී ප්‍රඥාවෙමුත් අයින් වෙනවා. ප්‍රඥාව නැහැ. සිහියමුත් අයින් වෙනවා. නැහැ. හැබැයි මානසිකාර ස්වභාවය තියෙනවා. ඒක සරුවචිත්ත සාධාරණ ස්වභාවයක් නිසා. ඒක නිසා මොකක් හරි මහකොල්ලයක් හොරකමක් ඒ වගේ දෙයක් කරන්නට කුසල චේතනාවකින් බෑ. හේතුව අනිත් එක තමයි ලෝභය මුල් වෙච්ච නිසා කොහොමත්ම හිතෙන්නේ නැහැ. ඒක නිසා ලෝභයට පක්ෂපාති වෙච්ච විතර්ක ස්වභාවය තමයි තියෙන්නේ. ඒක තමයි ඔය ප්‍රඥාවේ හැඩය අරගෙන ක්‍රියාත්මක වෙන සිහිය නෙවෙයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට කල්යාණ මිත්‍ර හැමදෙනාගේම අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරනකොට වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව ඊළඟට එන මොකක්ද කියලා හොඳ සතියෙන් ධර්ම සාකච්ඡාවට අහුම්කම් දෙනවා. ඉතින් ඒ වෙලාවට ඇත්තටම ඒකම ග්‍රැබ් කරගන්න ඒකමම අවධානය කියලා අහගෙන ඉන්නකොට ඇති වෙන්නේ සතියකින් තොරව ඒ ටික අවබෝධ කරගන්න බැහැ නේද? ඒ වෙලාවට සතිය වැඩින සතිය තියෙනවා නේද කියලා මට ප්‍රශ්නයක් ආවා. ඒකට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ අවසරයි. අනිවාර්යයෙන්ම සිහිය තියෙනවා. ඒ කියන්නේ සරලයි ඔක තේරුම් ගන්නට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෝතාපට්ටි අංග හැටියට දක්වන සූත්‍රාර්ථයේ දැක්වෙන කරුණු 4ක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරේ, ධර්මානුධර්ම ප්‍රතිපදාව. කල්යාණ මිත්‍රයා කියන එක තේරුම් ගන්නට සිහියත් නුවණක් ඕනේ. ඊට වඩා සද්ධර්මය අහනකොට සිහිය නුවණ අවශ්‍යයි. මේ 4ම කුසල ධර්ම. මේ 4ම යහපත් ධර්ම. යම්කිසි වෙලාවක මේ 4ට සිහිය වැටෙන්නේ නැත්තම්, නුවණ වැටෙන්නේ නැත්තම්, මේවා කුසල් වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම මේවා අනුගමනය කළ යුතු, ප්‍රගුණ කළ යුතු ධර්ම හැටියට දේශනා කරන්නේම නැහැ. ඊළඟට මේ ඔක තේරුම් ගන්න ඕන තවත් මේ විදිහට. ධර්මයක් අහන වෙලාවේදී සිහිය තියෙනවාමයි. ඒ ධර්මය හොඳට මේ සාවධානව අහනකොට සිහිය වැඩ කරනවා. සිහිය වැඩ කරනවා. ඒ සිහිය වැඩ කරන නිසා තමයි, ක්‍රියාත්මක වෙන නිසා තමයි ඒක කුසල ධර්ම හැටියට සඳහන් වෙන්නේ. පණ ඇසීම කුසලයක් වෙන්නේ. ඕක සිද්ධ වෙන්නේ මෙහිමයි. බණ අහන වෙලාවේදී මෙහෙම වැඩ ටිකක් සිද්ධ වෙනවා. දැන් මම කියන එකයි කරන්නේ. මම දේශනා මම මේ ප්‍රකාශ කරනවා. එතකොට මේ අසන්නෝ සියලු දෙනාටම සෝත විඥාන පහළ වෙනවා. එහෙම නැත්නම් කන ආධාර කරගෙන පවතින මේ සෝතද්වාරික, එහෙම නැත්නම් සෝතද්වාරයේ සම්බන්ධයෙන් සෝත විඥාන තියෙන චිත්ත වීති පහළ වෙනවා. ඒ චිත්ත වීති වලින් මේ ශබ්ද අහු කරගන්නවා.
ඒකේ ජවන් සිත් තියෙනවා. ඊළඟට මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා. ඒ අහන දේවල් ගැන හිතා යනවා. ආයේ සෝතද්වාර චිත්ත වීති පහළ වෙනවා. ශබ්ද අහනවා. මනෝද්වාරික චිත්ත වීති වලින් ආයේ තේරුම් ගන්නවා, හිතනවා. ආයේ සෝතද්වාරික චිත්ත වීති යනවා, මනෝද්වාරික චිත්ත වීති වලින් හිතනවා. ඔය විදිහේ වැඩසටහනක් සිද්ධ වෙනවා. මේ චිත්ත වීති වල හොඳම හරිය තමයි ජවන් වැඩ කරන තැන. ඒ ජවන් වල තමයි හොඳට සිහිය තියෙන්නේ. හොඳට කුසල් සිත් වැඩ කරන්නේ ওই ජවන් වල. මේ පිහියකින් කපනකොට පිහිය තිබෙනවා පිහි තුඩ. තුඩ පැත්ත බොහෝ පිහියවල ඒ පැත්ත ඉස්සිලා තියෙන්නේ. ඊළඟට තියෙනවා පිහිය තමන්ගේ පැත්තට තිබෙන පිහි මිට. පිහිය මිට අල්ලගෙන අර කපනකොට පිහිය මිට වදින්නේ නැහැ කැපෙන දෙයට. පිහිය තුඩ පැත්ත වැඩෙන්නෙත් නැහැ කැපෙන දෙයට. හරියටම නැමිලා වකුටු වෙලා තිබෙන අර මේ වකුටු වෙලා දුන්න වගේ පාත් වෙලා තිබෙන හරිය තමයි හැම වෙලාවෙම ඒ කැපෙන දෙයට පාන් හරි එළවලු හරි මොකයි වදින එතන තමයි වැඩිම ශක්තිය දෙන තැන. චිත්ත වීතියක් ඔය උපමාවට සම්බන්ධ කරලා ගත්තොත් එහෙම ඔය ජවන් හරිය තමයි හරියටම ආරම්මණය ස්පර්ශ කරන තැන. ආරම්මණය රහ විඳින ආරම්මණය කපල කොටලා දාන තැන එතන. ඒක නිසා ජවන් හරිය තමයි ගොඩාක් සිහිය වැඩ කරන්නේ. මේ කියන්නේ ඔය චෛතසික කුසල චෛතසික වැඩ කරන්නේ. සද්දය අහනවා, ගන්නවා. ඒ වගේම ජවන් වලින් හසුරවනවා. ඊළඟට මනෝද්වාරික චිත්ත වීති වල තිබෙන ජවන් වලින් ඒකේ තිබෙන්නා වූ මේ ස්වභාවයේ හිතනවා, දැනගන්නවා, මෙනෙහි කරනවා. සමහර අවස්ථාවලදී මේ ඔය වැඩේ ඔහොම කරගෙන ගියාට යම් අවස්ථාවලදී හිතපු ගමම මේ අපහැදිලි තාවයක් නිසා අපහැදිලි ගතිය මතු කරන එකක් සම්බන්ධයෙන් මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා. ඒ කියන්නේ කියපු කාරණේ තේරුනේ නැහැ. කියපු කාරණය ගලප ගන්නට බෑ. එහෙම නැත්නම් වෙන අහපු තැනක එකක් ඉබේම මතක් වෙලා මනෝද්වාරිකයක් යනවා. ඒකෙදි පැහැදිලිකමක් නැතුණයින් පස්සේ දැන් අහා හිටපු එකට ගලපන්න බැරි හින්දා ඊට පස්සේ එතනදී විපරම් කිරීමේ ඕනෑකමක් මේක දැනගන්න ඕනෑකමක් කියන තවත් චිත්ත වීති වැඩ කරනවා. ඒ කියන්නේ ඒක ධර්මයේ හොයන චිත්ත වීතිය. ඒකට කියන්නේ ධම විචේ ගතිය ඒකේ තියෙන්නේ. ඒ පස්සේ අර මේ කාරණය තේරුම් ගන්න ඕනේ, මේක අහන්න ඕනේ, මේක හොයන්න ඕනේ, මේක බලන්න ඕනේ කියලා විපරම් කිරීමටත් එක හිතකින් චිත්ත වීති වලින් සිද්ධ වෙන්නේ. ඒ චිත්ත වීති වල විපරම් කිරීමේ කැමැත්ත, හොයා යෑමේ කැමැත්ත ඒක ඇවිල්ලා ලෝභ නෙවෙයි, ඒක කුසලය. ඒ කුසල සිතුවිලි මාලාවකින් Taman ඕනෑ කරන්නේ අපහැදිලි දෙයක් පැහැදිලි කරගන්න, නොදන්නා දෙයක් දැනගන්න. ඒක නිසා ඒ සිතුවිලි වල තිබෙන්නේ ධර්මය හොයන ධර්ම ඡන්දේ මිශ්‍ර වෙච්ච ගතිය. ඒ ඔය විදිහට ඔය චිත්ත වීති ඇස්සේ බණ අහන වෙලාවෙදිත් තිබෙනවා කුසල සිත් තිබෙනවා ඔය ජවන් ඇස්සේ. ඒ වගේ සිහිය මේ යෙදිලා තිබෙනේ. ඒ වගේම තමයි හිතන්න ඕනේ ඒ සිහිය අඩු වැඩි වෙන්න පුළුවන්. මුල ඒ වගේ යන්තම් තියෙනවා සිහිය වැඩෙන්න ඒක ප්‍රබල වෙනවා, ශක්ති සම්පන්න වෙනවා. එහෙම තියෙනවා. ඒ කුසල මෝරවනවා කියලා කියන්නේ මේ වගේ ධර්ම ඒ සිත්වල වැඩියෙන් බලවත් වැඩ කරන්නට හසුරුවන හැසිරීමට. තෙරුවන් සරණයි. ඕම් පින්සම් බොහොම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පටන් ගන්නකොට අදහස් ඔබ වහන්සේ අදහස් කළේ අර කලින් සතියේ සාකච්ඡා කරපු දේ පිළිබඳව තවදුරටත් ප්‍රශ්න අහන එකද නැත්නම් විවෘතව ප්‍රශ්න ගන්න එකද කියලා පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. විවෘතව ප්‍රශ්නත් හොඳයි. පහුගිය කාලයේ කරපු ඒ දේශනාවට සම්බන්ධව ගන්නවා ඒවත් හොඳයි.
ඒක මේ පහුගිය දේශනාවට සම්බන්ධ කරගන්න ඕන නම් ගොඩක් හොඳයි. ඒක තේරුම් ගන්නට අපි අර සාමාන්‍යයෙන් නම් ඉතින් යම් කරුණු අහනවනේ විතර වගේ. ඒක නිසා අපි මේ මාතෘකාව කියලා කියන්නේ අභිධර්ම මාතෘකාවේ මේවත් අභිධර්ම මාතෘකා තමයි. අර පහුගිය කරපු දේවල්ට සම්බන්ධව තියෙන හරි හොඳයි කියලා හිතෙනවා. ඒක අපේ පින්වතුන්ට බොහොම වැදගත් වෙයි. තේරුම් ගන්න. හොඳයි. එහෙනම් කලයන් එකතු වෙන්න පුළුවන්. ප්‍රශ්න වලින් හෝ අදහස් වලින්. අනස්මේ සතිය ගැන කතා කරන නිසා මට පොඩි ප්‍රශ්නයක් අහන්නේ. සනස මේ සතිය කියන චෛතසිකයට තියෙන සනස මේ ප්‍රපඤ්ඤ ඇතිවීම වළක්වීමේ හැකියාවක් ඉන්න සතිය කියන චෛතසිකයට සනස. ප්‍රපංච වැළැක්වීමේ හැකියාව ශක්තිය මේ තියෙනවා. ඒකට මේ සිහිය මෙන්න මෙහෙම තිබෙනවා ධර්මතා තියෙනවා පහක්. ඒ පහෙන් විශේෂයෙන්ම ධර්මයේ තේරුම් ගැනීමේදී ධර්මය වටහා ගැනීමේදී ළඟින්ම ප්‍රබලව හිතවත් වැඩ කරන ධර්ම දෙකක් තිබෙනවා. ඒ තමයි සමාධියයි ප්‍රඥාවයි. සමාධියෙන් මේ නිශ්චල කරලා දෙනවා, ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. ෆොටෝ එකක් ගහන්න ගියාම මේ හැම වෙලාවෙම ඔය කියනවානේ හෙලෙන්න එපා. ඒ වගේම එහෙට මෙහෙට යන්න එපා, හෙලෙන්න එපා, ඕමෙන්ද කියලා අර කියනවානේ 1 2 3 කියලා ගහනවානේ. ඔය වෙන්නේ එහෙම එහෙට මෙහෙට ගියයින් පස්සේ ඒක ඒ ගන්න දේ හොඳට ගැනෙන්නේ නැහැ. මේ සමාධිය කියන එක ආරම්මණයේ හොඳට යොමු වෙලා තියෙනකොට සමාධියේ නිශ්චලව ආරම්මණය හොඳට නිශ්චලව හිත පිහිටියාම ඒ සමාධි ගුණයත් එක්ක තියෙන හෙවත් චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක තිබෙන ප්‍රඥාව කියන යාළු මිත්‍ර ඒ මානසික ධර්මයට ඒ අරමුණ තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා ආරම්මණය ස්වභාවයෙන් වටහා ගැනීමේදී ප්‍රබල කාර්යභාරයක් සිදු කරන්නේ සමාධියයි ප්‍රඥාවයි දෙක. මේ සමාධියටයි ප්‍රඥාවටයි දෙකටම අරමුණට යන්ට උදව් කරන අරමුණේ පවතිනට උදව් කරන ධර්මතා තව 3ක් තියෙනවා. ඒ තමයි එකක් තමයි අරමුණේ කලකිරෙන්නේ නැති ගතිය. අරමුණ එපා කරන්නේ නැති, අරමුණේ කලකිරීමක් එපා වීමක් නැතුව අරමුණේ පැහැදීම් ගතිය තියෙන්න ඕනේ. ඊළඟට අරමුණට හැරිච්ච ගතිය තියෙන්න ඕනේ. අනිත් එක අරමුණේ කඩා වැටෙන්නේ නැතුව පණ ගහලා ඉන්න පුළුවන් ගතිය තියෙන්න ඕනේ. ඔන්න ඔය ධර්ම ස්වභාව 3ට කියනවා සද්ධාවයි, වීරියයි, සතියයි කියලා. මේ සද්ධාව කියන්නේ අරමුණ එපා නොවන, ලෝභය නෙවෙයි මේක, එපා නොවන ප්‍රසාදනීය ගතිය තියෙන්න ඕනේ. අරමුණේ කඩා වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියා ගතිය තියෙන්න ඕනේ. අරමුණට හැරෙන ගතිය තියෙන්න ඕනේ. අරමුණට හැරෙන්නේ සිහිය. අරමුණේ කඩා වැටෙන්නේ නැතුව ඉන්නේ වීරිය. අරමුණේ එපා වෙන්නේ නැතුව ප්‍රසාදයෙන් ඉන්නේ සද්ධාව. මෙන්න මේ ධර්මතා 3 අර මේ සමාධියටයි ප්‍රඥාවටයි විශාල ප්‍රබල ශක්තියක් කරනවා. ඒක නිසා මේ එහෙම වෙනකොට මේ ප්‍රපංච හදන් නැති ගතියට විශාල රුකුලක් උදව් කිරීමක් මේ සිහියෙන් ලබා දෙනවා. ඒක ඒකාන්තෙම තියෙනවා. ඒ නිසා දෘෂ්ටි හැදෙන්නේ, ඒක නිසා තණ්හාව හැදෙන්නේ, ඒක නිසා මාන්නය හැදෙන්නේ නැහැ. හොඳයි. තව ප්‍රශ්න තියෙනවා අහන්න මේ පින්වතුන්ට. ප්‍රශ්න තියෙනවා නම් මතුකරන්න. ස්වාමීන් වහන්සේ හේතුව සහ පච්චය කියන දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අපේ හොඳට?
හේතුව සහ ප්‍රත්‍ය කියන එක හේතුව සහ ප්‍රත්‍ය ඒක කියන්න පුළුවන් මෙහෙම. නැවත වතාවක් මම මේ පින්වුතුන්ට මතක් කරනවා මෙන්න මේ කාරණේ කියලා තමයි ඒක කියන්නේ. අපේ ලංකාවේ ගෙවල් වල මේ කුසියට තියෙනවා පිහියක්. සමහර වෙලාවට ඔය ගිරේ තියෙනවා. ඔය පුවක් කපන ගිරේ මම දැකලා තියෙනවා මේ පිහිය තිබෙන්නේ යම් කිසි දෙයක් කපන්නට කියන්නේ. හැබැයි මේ පිහිය ඔය ඇණයක් ගලවන්නට ඇණයක් හයි කරන්නට ඒකටත් පාවිච්චි කරනවා. පිහියක් කියන එක තියෙන්නේ ඇණ ගලවන්නට නෙවෙයි. පිහියක් තියෙන්නේ ඇණ හයි කරන්නට නෙවෙයි. පිහිය කියලා කියන්නේ කැපෙන ස්වභාවයෙන් යුක්ත වෙච්ච ආයුධයක්. ඒක යම්කිසි දෙයක් වෙන් කරන්නට, කපන්නට, හූරන්නට තියෙන දෙයක්. මේ ඒ වගේම තමයි යම්කිසි සලකුණක් කරන්නට, ඉරක් අඳින්නත් ඔය පිහියක් පාවිච්චි කරනවා. දැන් මේක කිව්වේ එක දෙයක් වැඩ කටයුතු 4-5ක් සිද්ධ කරනවා. එක දෙයක් වැඩ කටයුතු 4-5ක්ම සිද්ධ කරනවා. ඒ වගේ මේ වචන තිබෙනවා. ඒ වචන සමහර අවස්ථාවලදී වැඩ කටයුතු 2-3-4-5ක් සිද්ධ කරනවා. ඒක හැම භාෂාවකම එහෙමයි. ඒක නිසා හැම එකටම වචනයක් තියෙනව වෙන්න පුළුවන්. නමුත් වචන එක වචනයක් කීපයකට පාවිච්චි කරනවා. හේතු කියන වචනය ඔය මේ අර්ථ කීපයකම වැටෙනවා හේතු කියන වචනේ. කාරණේ කියන්ට වැටෙන මේ කාරණය කීම සඳහා මෙන්න මේ කාරණය ඊළඟට මේ යම්කිසි රීසන් එකක් කාරණයක් ඔය වගේ දෙයක් මේ කියන්ට මේ ඔය හේතු කියන වචනය පාවිච්චි කරනවා. මිනිසුන්ට නම් දාන්නටත් ඔය හේතු කියන වචනේ පාවිච්චි කරනවා. මම දන්නවා මේ එහෙම නම් තියෙන අය. ඉතින් නමුත් මේ අභිධර්මයේ හේතු කියන වචනේ පාවිච්චි කරනවා. සූත්‍ර දේශනාවලත් හේතු කියන වචනේ පාවිච්චි කරනවා. මේකේ අර්ථ කීපයක් තිබෙනවා. හැබැයි මේ අහපු ප්‍රශ්නයේදී ඇහුවේ හේතු කියන එකයි ප්‍රත්‍ය කියන එකයි වද කියලා. දැන් අපි මෙහෙම හිතමු. මිනිස්සෙක් ගොයන් කුඹුරක් වපුරනවා. කුඹුරක් වපුරනකොට මේ එයා කුඹුර වපුරන්නට එයා ගොයන් හිටවනවා. ගොයන් හදනවා. ගොයන් හදනකොට එයා වී එක්කාසු කර ගන්නවා. වී බීජ වී. ඊට පස්සේ කුඹුරක් වතුර උදළු එයාගේ ශක්තිය ඊළඟට ඒවා හැදෙන්න හුළඟ ඊළඟට ඔය වගේ පොහොර මේ වගේ දේවල් එක්කාසු කර ගන්නවා. මම මේ කියන කතාව මේ පින්වතුන් හැම එක්කෙනාම හොඳට තේරුම් ගන්නට හිතනද හුළඟක් තිබෙනවා, වතුරක් තිබෙනවා, කුඹුරක් තිබෙනවා, උදැල්ලක් තිබෙනවා, කොටන්ට මිනිස්සෙකුත් ඉන්නවා. හැබැයි වී නෑ. ඒක නිසා ගොයමක් හැදෙන්නේ නැහැ. ඒ වගේම වී තියෙනවා,
කුඹුරකුත් නැහැ, වතුරත් නැහැ, හදන්නට මිනිසෙකුත් නැහැ, මේ මොකක්වත් නැහැ. එහෙම වුණාමත් මේ ගොයන් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ ගොයන් හැදීමේ ප්‍රධාන දේ තමයි බීජ වර්ගය. ඒක තමයි මූල කාරණය. ඒක තමයි ප්‍රධාන කාරණය. අනිත් ඒවා ප්‍රධාන කාරණයට උපකාරක වෙන දේවල්. ඒ නිසා මේ හේතු කියලා කියන්නේ මූල සිද්ධියටයි, මූල කාරණයටයි, ප්‍රධාන කාරණයටයි. වී වගේ. අනිත් ඒවා උපකාරක කාරණා. උදව් වෙන උපකාර වෙන දේවල්. ඒකට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. හුළඟ, ගොවියා, ඒ වගේම උදැල්ල, කුඹුර, වතුර මේ හැම එකක්ම ප්‍රත්‍ය ධර්ම. ඒ නිසා හේතුවක් තියෙන්න ඕනේ, ප්‍රත්‍යක් තියෙන්න ඕනේ. ඒ විදිහට තේරුම් ගත්තොත් හොඳයි කියලා මම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ හේතුව තිබුණත් සත්‍ය නොමැතිනම් එතනදී ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාවද ස්වාමීන් වහන්සේ? සරලව හිතන්න බලන්න හේතුව නැතුව දැන් ගොයන් තියෙනවා, මේ වී තියෙනවා, හුළඟක් නැහැ, කුඹරකුත් නැහැ, මොකක්වත් නැහැ. පැලවේද වී හැදෙයිද? නැහැනේ. වෙන්නේ නැහැ මහත්තයා. වෙන්නේ නැහැ. අපේ දැනුම හරි සීමාන්විතයි. ඒ තමයි අපි හිතාගෙන ඉන්නවා ගොයන් මේ කියන්නේ වී හින්දා ගොයන් හැදෙනවයි කියලා. වී හින්දාම නෙවෙයි ගොයන් හැදෙන්නේ. ඒකට ප්‍රත්‍ය ධර්ම අවශ්‍යයි. උපකාරක ධර්ම අවශ්‍යයි. ඒ ප්‍රත්‍ය ධර්ම, උපකාරක ධර්ම, පොහොර ටිකක්, වතුර, හුළඟ ඒවා අවශ්‍යයි. අපි මේ ප්‍රධාන වශයෙන් අර ඒ ප්‍රත්‍ය ධර්ම කොච්චර තිබුණත් ඒ මූල කාරණේ අරගෙන තමයි මේ හේතුවෙන් මේක සිද්ධ වෙනවා කියලා කියන්නේ. දැන් බලන්න දුක්ඛ සමුදය සඳහන් කරන තැන දුක්ඛ සමුදය කියලා කියන එකේ ප්‍රධාන කාරණේ තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ තණ්හාව. තණ්හාව කියන එක දුක්ඛ සමුදය කියලා සඳහන් කළාට ඒ ප්‍රධාන කාරණයක් නිසා. හැබැයි තණ්හාව කියන එක ප්‍රධාන වුණාට තණ්හාව කියන එක හිත නැතුව, අනිත් චෛතසික නැතුව, අවිද්‍යාවේ සපෝට් එක නැතුව එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රධාන කාරණේ පෙන්වුම් කරන්නට ඕනෑ නිසා තමයි මූල කාරණේ හැටියට දුකේ හේතුව සමුදය හැටියට තණ්හාව සඳහන් කරේ. තණ්හාව කියන එක නිකන් අහසින් කඩාගෙන වැටෙනවා වගේ නිකන් ඉන්නේ. තණ්හාව හැදෙන්න හිතක් අවශ්‍යයි, තණ්හාව හැදෙන්න අනිත් චෛතසික සපෝට් එක අවශ්‍යයි, තණ්හාව හැදෙන්න අවිද්‍යාව අවශ්‍යයි. එතකොට තමයි තණ්හාවේ වැඩ කටයුත්ත හොඳට කරන්නේ. ඒක නිසා මේ හේතු කියන එකක්, ප්‍රත්‍ය කියන එකක්. හේතු කියලා කියන්නේ මූල කාරණේ, ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට සපෝට් කරන කාරණේ, උපකාර කරන කාරණේ. සමහරවිට එම් බලනට පටිච්චසමුප්පාදයේ තියෙන මූලික හේතුව මේ ලෝභ, දෝෂ, මෝහ, එහෙම නැත්නම් අලෝභ, දෝෂ, මෝහ වශයෙන් එකක් හැටියට හේතුව හැටියට ඒක ටිකක් අඳුනා ගන්න පහසු වුණත් සත්‍ය හැටියට ක්‍රියාත්මක වන දේ තේරුම් ගන්න ටිකක් මහන්සි විය යුතුයි දසංගාස. කලින් මතක් කරා සතිය වෙන ඒ බොහෝ සතිමත්ව සිටීමට අවශ්‍යද මේ සත්‍ය දකින්න. මම වෙනත් වචනකින් අහනවා නම් හේතුව දැකීමට වඩා අපහසුද සත්‍ය දකින්න. ඒ එක එක්කෙනාගේ ඥානේ, බුද්ධිය හැටියට තමයි ඒක වෙන්නේ. ප්‍රධාන කාරණේ දැක ගන්නට ලේසි සමහර කෙනෙකුට. ඒකට උපකාර වෙන්නා වූ දේවල් දැක බලා ගන්නට තරමක් අමාරුයි. සූත්‍ර දේශනාවල බොහෝ වශයෙන් තියෙන්නේ ප්‍රධාන කාරණා මුල් කරලා උලුප්පලා හේතුව ඒ අනුසාරයෙන් දකින්න පුළුවන්කම නිසා ලෝකයේ අනිත් ඒවා තියෙනවා. හැබැයි ඒක ප්‍රඥාව දියුණුවකට තේරෙනවා, වැටහෙනවා.
ප්‍රශ්නයක් අහන්න හැදී සන්නස දැන් පටිච්චසමුප්පාදයේ තියෙන ප්‍රධාන හේතුන්ට අනිත් හේතුන් ප්‍රත්‍ය වශයෙන් ක්‍රියා කරන පුළුවන් සන්නස පටිච්චසමුප්පාදයේ ප්‍රධාන හේතු තව ප්‍රධාන හේතුවකට ප්‍රත්‍ය වෙන්න පුළුවන් සන්නස පුළුවන් ඒක අනිවාර්යෙන් වෙනවා ඒ ප්‍රධාන කරුණු පටිච්ච සමුප්පාදයේ තිවෙන්නේ ඒ පටිච්ච සමුප්පාදයේ හැම එකකම තියෙන්නේ ළඟම තියෙන ප්‍රධාන ලොකු ප්‍රබල කාරණය මතු කරලා තමයි තියෙන්නේ. හොඳට හිතලා බලන්න. ඔය ප්‍රධාන කාරණේ ඊළඟ එකට තනියෙන් ඇවිල්ලා ගටන්න බෑ. තනියෙන් ඇවිල්ලා හේතු වෙලා දැන් බලන්නකො මෙහෙම සංඛාරපච්චය විඥානං කියලා කියනවා. සංඛාරපච්චය විඥානං කියලා කිව්වම සංඛාරය හැටියට තෝරගෙන ගියාන් පස්සේ ඉතුරු වෙන්නේ මොකද? සංඛාරය කියලා කතා කරන්නේ චේතනා ගතියනේ. ඒ චේතනා ගතිය කුසලයක් හැටියට චේතනා වෙනවා, අකුසලයක් හැටියට චේතනා වෙනවා. එතකොට කුසල හැටියට චේතනා වෙන්නේ ඔය අලෝභ දෝස අමෝහ. අකුසල හැටියට චේතනා වෙන්නේ ලෝභ දෝස මෝහ. එතකොට මේ චේතනාව කියන්නේ එක තනියෙන්ම නෙවෙයි. චේතනා කරන්නට අරමුණක් තියෙන්න ඕනේ. ඒ වගේම චේතනාව හැදෙන හිතක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම ටික උතන ගුණයක්. ධර්ම රාශියක්. ධර්ම රාමුවක්. ධර්ම පොකුරක් තියෙන්නේ. ඒ ධර්ම පොකුරේ ප්‍රධාන අංගය ප්‍රධාන කාරණාභූත වෙච්ච ධර්මයේ තමයි චේතනාව. ඒක චේතනාව කියලා කියන්නේ නැතුව ඒ චේතනාව කියන එකට වෙන නමක් හයි කරනවා. ඒ තමයි සංඛාර කියලා. හේතුව ඒ චේතනාවේ තිබෙන රැස් කරන ශක්තිය තියෙන චේතනාවේ. ඒක නිසා ඒ රැස් කරන ශක්තිය, එක්කාසු කරන ශක්තිය, බලේ රඳවා ගන්න ශක්තිය අරගෙන ওই චේතනා කතාව උතරින් අයින් කළා දාලා ඕකට දානවා නමක් හයි කරනවා, පදයක් හයි කරනවා සංඛාර කියලා. ඒ සංඛාර කියන පදේ අරගෙන ඊට පස්සේ කියනවා සංඛාරපච්චය විඥානං කියලා. විඥානයේ යනකොට ඒක ප්‍රතිසන්දි විඥානයි. ප්‍රතිසන්දි විඥාණයට තනියෙන් ඉන්න බෑ. ඒ ප්‍රතිසන්දි විඥාණයට අරමුණක් අවශ්‍යයි. ප්‍රතිසන්දි විඥාණයට තව චෛතසික අවශ්‍යයි. ඒක නිසා ප්‍රධාන අංගයේ හැටියට කිව්වට සංඛාරපච්චය විඥාන කියලා අනිත් ඒවා තියෙනවා. ඒවා ඇවිල්ලා උපකාරක ශක්තිය, උපකාරක ප්‍රත්‍ය ධර්ම. මේ ප්‍රත්‍ය ධර්ම මේ හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට කිව්වට මේක ඉස්සරහදී තව මේ පිළිවෙලකට කතා කරනවා. මේ පොඩි කාරණයක් විතරයි මතක් කරේ. හොඳයි. බොහොම පිංසන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හේතුපත්යන් ගැන කතා කරපු කාරණාවට සම්බන්ධ කරලා ඔබ වහන්සේ බොහොම අපිට හොඳින් සරල උදාහරණ පැහැදිලි කරන දෙන්න නිසා අපිට මේ කාරණාව පැහැදිලි කරන උදාහරණකින් දැන් මේ යමකට හේතු වෙච්ච දෙයක් තවත් දෙයකට සත්‍ය වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? මේ අදහස් කරන්නේ අපි කිව්වොත් කුසල සිතක් යම් කෙනෙකුට ඇති වෙනවා නම් ඒ කුසල සිතට හේතු වුණේ අලෝභ සහගත හේතුවක්නේ. අලෝභ සහගත අරමුණක් හේතු වුණා. එතකොට ඒ අලෝභ සහගත හේතු ධර්ම නිසා ඇතිවෙච්ච කුසල සිතේ ඇතිවන ඒ චිත්තචෛතසිකයන් ඊළඟට ප්‍රත්‍ය වෙන්න පුළුවන් නේද තවදුරටත් ක්‍රියාවකට. ඒ වගේම ඒක අනිත් පැත්තත් අකුසල සිතක යෙදෙන ලෝභ හේතු ධර්මයේ උන්ෙන්දී ලෝභය ඒ ඇති වෙන හිත් එකේ ඒ ප්‍රත්‍ය වෙන්න පුළුවන් නේද තවදුරටත් ඉදිරියට එනවා ක්‍රියාවකට සාන්නා. එහෙම ප්‍රත්‍ය වෙන මහ විශාල ගොඩක් තියෙනවා. එහෙම ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. එක හිතක ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. හැබැයි එක හිතක
කුසලයක් එක හිතකම අකුසලයකට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. අනිත් ධර්ම එක්කාසු වෙලා ප්‍රත්‍ය වෙනවා. මේ අනිත් මට හිතෙන හැටියට මේ කියන කතාව මේකට දෙන උත්තරය අර මේ අනිත් අය ඉන්න අහගෙන ඉන්න අයට මොනවද කියලා තේරෙයිද කියලා මට හැකියකුත් හැදෙනවා. මේ අනිත් අයට තේරෙනවද මන් දන්නෙත් නෑ මේ කියන જાති. ඒකේ හින්දාවෙන් ඒ මහත්යට මට කියන්න තියෙන්නේ සමහර ඒවා ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒ ප්‍රත්‍ය වෙන ධර්ම එක ප්‍රත්‍ය එක ධර්මයකට එක ධර්මයක් ආකාර කීපයකට ප්‍රත්‍ය වෙන ගතිය තියෙනවා. ඕනේ මට්ටමින් තේරුම් ගන්න අපේ මේ අනිත් පින්වතුන්ට මේකේ මේ හරය තව ටිකක් හිතට අහු නැන් පස්සේ අපි මේක ගැන වැඩියෙන් කතා කරමු. තේරුවන් සරණයි. හොඳයි. තව අපේ මේ ප්‍රශ්න අහන එක හොඳයි. තව මොනවද තියෙන්නේ මේ අපේ පින්වතුන්ට මේ තේරුණාද මේ කියපු ඒවත් කියන්නකෝ බලන්න මේවා තේරෙනවද මේවා වැටහෙනවද මේවා නැත්තම් ඔය කියන ඉඳම අහගෙන ඉන්නවද? ඒක තමයි සාරණාත මටත් හිතුණා අපේ හැමදෙන්නේ අපි පොඩ්ඩක් අහලා බලමුද කියලා කල්යාණ මිත්‍රගෙන්. මොකද හේතුව අවංකවම කියනවා සාරණාත පසුගිය ඒ වැඩසටහන් වලට මම ක්‍රියාකාරීව සවන් දෙන්න මට බැරි වුණා. මට වෙනත් කාරණාවන් හේතුවෙන්. ඒ නිසා අපටත් උපකාරයක් වෙන්න අපි කල්යාණ මිත්‍රගෙන් අහලා බලමු. මේ වහන්සේ දැන් ඉල්ලා සිටින එකයි උන්වහන්සේ දිගින් දිගටම දේශනා කරනවා. අත උන්වහන්සේ දැනගන්න කැමති අපි කල්යාණ මිත්‍රන්ට මේ තේරුණාද මොනවද කතා කරේ කියන දේවල්. පසුගිය සති දෙකේ අපි කතා කරේ ඔබතුමාලා මම සම්බන්ධ වුණේ කතා කරේ කුමක්ද කියන දේ අපිට කෙටියෙන් මේ පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරලා කියන්නේ මතක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේටත් ඒකට ඒක තේරෙයි අඩු ගන්න තේරෙනවදවත් කියලා. ඒ නිසා මම ශ්‍රීමති මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරන්නද අපි කෙටියෙන් කියන්න පුළුවන් ද කුමක්ද මේ පසුගිය සති දෙක තුන ඉගෙන ගත්තේ අපිත් නැති අවස්ථාවේ. එරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අතරම දලත් මහත්මයා ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරේ ප ဋ ාණ ප්‍රකරණේ තියෙන කොටසක්. ඒ කියන්නේ මේ ඒ සූවිසි ප ဋ ාණ කියලා හේතු ප්‍රත්‍ය පිළිබඳ පැහැදිලි කරන කොටසක් තියෙනවා 24ක් කරුණු. ඒ 24න් 8 වෙනි එක නිශ්චය කියන නිශ්චය ප්‍රත්‍ය කියන එක තමයි මේ උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. එතකොට ඒක මේ නිශ්චය කියන එක පැහැදිලි කරේ යම් කිසි දෙයකට ආධාර වීමක් හේතුවක් යම් කිසි උපකාරයක් ඇති කරන කියන අදහසින් තමයි නිශ්චය කියලා කිව්වේ. එතකොට ස්වාමීන් වහන්සේ උදාහරණයක් වශයෙන් කිව්වා දැන් විදුලියක් යනවා නම් කම්බියක එතකොට කම්බියට විදුලිය දරා ගැනීම විදුලිය යාමට උපකාර කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට කම්බියට දෙන දැන් එහෙම නැතුව වේලිච්ච දෙයකට ලී කෑල්ලකට ප්ලාස්ටික් කෑල්ලකට විදුලිය ගලා යාමේ හැකියාවක් නැහැ. කම්බියකට තියෙනවා. අන්න ඒ ආකාරයට ඒ ගුණයක් කියන එකට තමයි මේ නිශ්චය ප්‍රත්‍ය නිසා තමයි මේ හැකියාව තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි මම තේරුම් ගත්තේ. එතකොට ඒ අතර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා මේ සහජාත කියලා එකට උපදිමින්ම අනිත් අයට පිහිට වෙන. තමන් සමග උපදින කෙනාට පිහිට වෙන තියෙනවා දේවල් සහජාත. ඊළඟට මේ පුරේ ජාත සහ සහජාත කියලා වචන දෙක කියලා දුන්නා. එතකොට සහජාත කියලා කියන්නේ තමා සමග උපදමින්ම අනිත් අයට පිහිට වීම. පච්චාජාත කියන එක මම තේරුම් ගත්තේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් මොකක් හරි ෆ්‍රේම් එකකට ගිහිල්ලා අපි පින්තූරයක් අලවනවා. එතකොට ඒ ෆ්‍රේම් එක උපකාර වෙනවා අර ගෙනහිල්ලා අලවන දෙයට අලවන්න. එතකොට අන්න ඒක මම ඉගෙන ගත්තේ ඒ පුරේ ජාත කියන එක විදිහට.
ඊළඟට සහජාත කියනකොට එකටම උපදිමින් ඒ සමගම යන කියන අදහස තමයි තේරුම් ගත්තේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඊළඟට උදාහරණ කීපයක් දුන්නා. මෙන්න මේ ආකාරයට මේවා මේ අන්‍යෝන්‍ය විදිහට මේ ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, ආහාර වෙනවා කියලා. ඒ කියන්නේ මේ සිත චෛතසිකවලට චෛතසික සිතට පිහිටා සිටීමට උපකාර වෙනවා කියලා. ඊළඟට කියලා දුන්නා මහා භූත හතර ඔවුනොවුන්ට නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ අපිට වෙන් කරලා පඨවිය ගන්න බෑ. පඨවි තියෙන තැන හැමතැනකම ආපෝ තේජෝ වායෝ තියෙනවා. පඨවි අනිත් අයට ප්‍රත්‍ය වෙනවා. නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ආපෝ අනිත් තුනට ප්‍රත්‍ය වෙනවා. නිශ්චය ප්‍රත්‍යයෙන්. අන්න ඒ විදිහට ඒ දෙවනිය කියලා දුන්නේ ඒ විදිහට. එතකොට මේ පරිව්‍යාපෝ සතර මහා භූත එතකොට මොන පත්‍යයටයි දෙන්නේ පොළොජාතද? නිශ්චය ප්‍රත්‍ය. ඒක නිශ්චය ප්‍රත්‍යයට හොඳයි. ඒ ඔබතුම උදාහරණ කිනකොට ඒකට අදාළ පත්‍යයක් අනේ කරුණා කළා කියන්නේ. නිශ්චය ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට කියලා දුන්නා නාමයේ රූපයටත් රූපේ නාමයටත් උපකාර වෙනවා කියලා. ඒ කියන්නේ පටිසන්ධි ගන්න අවස්ථාවේදී පටිසන්ධි සිතට වස්තු රූපය උපකාර වෙනවා පිහිටන්න. වස්තු රූපයට පටිසන්ධි සිතත් මොකද ඒ වස්තු රූපේ ඩෙවලොප්මන්ට් එකක් වෙන්නේ නැහැ විඥානයේ මේ ප්‍රතිසන්ධි සිත ඒ දෙක අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙනවා. එතකොට ඒකත් මේ නිශ්චය වීමක් නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට තියෙනවා චිත්ත චෛතසික ධර්මත් සිත නිසා හටගන්නා රූපත් එකිනෙකට උපකාර වෙනවා කියලා. චිත්ත සමුත්ථාන රූප චිත්ත චෛතසික ධර්ම වලින් එක උදාහරණයක් කිව්වේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් මේ මොකක් හරි දැන් සිතුවිල්ලක් කේන්තියක් වගේ ආහම මේ මූණ වෙනස් වෙනවා, මූණේ හැඩය වෙනස් වෙනවා, පාට වෙනස් වෙනවා, අන්නේ ආකාරයට වගේ වෙනස් වෙනවා. කියන්නේ චිත්ත චෛතසික ධර්ම සිත නිසා හටගන්නා රූපත් එකිනෙකාට උපකාර වෙනවා කියලා. ඊළඟට මහා භූත රූප උපාදාය රූප වලට එකිනෙකාට උදව් වෙනවා. නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. මහා භූත වශයෙන් මහා භූත හතරයි පඨවි ආපෝ තේජෝ ආයෝ. ඊළඟට අනිත් 24ක් තියෙනවා රූප. ඒවා එකිනෙකාට නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ ටික තමයි මූලික වශයෙන්ම පැහැදිලි කරලා දුන්නේ. බොහොම ප්‍රින්ස් සීමති මහත්මිය මේ ඔය ඉතින් අර ගැඹුරු කොටස් ඉඳලා ඒ අහපුවමනින් නම් තේරුම් ගන්න අමාරුයි. මේ එසේ නමුත් ඔබතුමා එතුමී කියපු දේවල් වලින් මට හිතුනේ දැන් සහජාත පච්චය කියන එකත් නිශ්චය පච්චය කියන එකත් පුරේජාත පච්චය කියන එකත් පච්චදාත පච්චය කියලාත් ඒ වගේ පච්චයන් හතරක් මේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා පසුගිය කාලේ දේශනා දෙක තුන ඇතුළත කියලා. නිශ්චය පච්චය පමණක් නෙමෙයි. එහෙම නේද? ඒ කීපයක් දේශනා කරලා තියෙන බවයි ඔබතුමියකින් කියපු දේවල් වලින් තේරුනේ. ඉස්සෙල්ලා සැරයක් කියුණා නිශ්චය පච්චය පමණයි කරේ කියලා. ඒකයි මම එහෙම හැව්වේ. තේරෙන්නේ දැන් කීපයක් කරා වගේ කියලායි. ගෞරවනීය සාන්වහන්සේ මේ අපේ එක කල්යාණ මිත්‍රකින් අපි යමක් අහගත්තා. ඉතින් ඔබ වහන්සේට එයින් පේනවා අපේ කල්යාණ මිත්‍රෙන් ඔබ වහන්සේ දේශනා කරන දේවල් ඉගෙන ගන්නා බව. ඉතින් ඔබ වහන්සේ මම නැවත යොමු වෙනවා සාන්වහන්සේ. ඔව් පින් සිද්ධ වේවා. ඉතින් මේ අපිත් ඉතින් අහගෙන හිටියා හොඳයි. මේ ඒ පින්වත් නෝනා ඉතින් ඒ තමන් අවබෝධ කරගත්ත දේවල් ඉතින් එහෙම කීප එක හරි හොඳයි. අපේ අනිත් පින්වතුනුත් ඒ වගේ ඉතින් මේ ධර්මයේ හොයා විපරම් කර ඒ වගේ හිතන එක හිතේ දරාගෙන ඉන්න එක ඒව හරි වටිනවා. ඒකේ මේ ඒ කරුණක් විතරක් මම කියන්නම්. නිස්සය කියන එක මේ මම වචනේ හැදෙන ආකාරයත් එක්කම මම මතක් කරා. සී කියන වචන මූලයෙන් තමයි ඔක හැදෙන්නේ කියලා. ඒකේ අර්ථය කියලා දුන්නා. ඒ
නිස්සය කියන එකේ තේරුම අපි තේරුම් කරගත්තේ ආධාරකය එහෙම නැත්නම් භූමිය උපකාරක ස්ථානය ආධාරක ස්ථානය භූමිය ග්‍රවුන්ඩ් එක ඔක තමයි මේ යමක් පිහිටා සිටින්නට ඇතිවෙන්න හේතු වන තැන මේ භූමිය වෙන තැන ඕක තමයි සරල නිස්සය කියන එකේ තේරුම ප්‍රත්‍ය කියලා කියන්නේ භූමියක් හැටියට උපකාර වෙනවා කියන එකයි ආධාරකයක් හැටියට උපකාර වෙනවා කියන එකයි ඒ නිස්සය ප්‍රත්‍ය ගැන කතා කිරීමේදී අපි ඒක තුන් විදිහකට කතා කරනවා. හැබැයි තුන් විදිහෙන් මම 2යි කිව්වේ. හේතුව අනිත් එක බොහොම අපේ පින්වතුන්ට තරමක් ගැඹුරු හින්දා පළවෙනි එක තමයි සහජාත නිස්සය ප්‍රත්‍ය. පළවෙනි කියන සහජාත නිස්සය ප්‍රත්‍ය එකක්. අනිත් එක තමයි පුරේජාත නිස්සය ප්‍රත්‍ය. මම කිව්වේ නිස්සය ප්‍රත්‍යය ආකාර දෙකකට මම කියලා දුන්නේ ආකාර 3කට තියෙනවා. එකක් තමයි සහජාත නිස්සය ප්‍රත්‍යය. එකට උපදිමින් එකට උපදින එක්කෙනාට උපකාර වෙවි ඒකට උපදින එක්කෙනාට උපකාර භාවයෙන් නිස්සය ප්‍රත්‍ය වෙනවා. ඒකට කියන සහජාත නිස්සය භාවය සහජාත නිස්සය ප්‍රත්‍ය. අනිත් එක තමයි තවත් එකකට උපකාර වෙනවා ග්‍රවුන්ඩ් එකක් හැටියට. හැබැයි ඒ ග්‍රවුන්ඩ් එක කියන එක උපකාරක භූමිය ඉස්සෙල්ලා උපදිනවා පස්සේ තමයි ඒකේ උපකාරයේ ලබන ගතිය ඇති වෙන්නේ. ඒකට කියනවා පුරේජාත නිස්සය ප්‍රත්‍ය කියලා. නොකියපු එක තමයි වස්තු ආලම්බන නිස්සය ප්‍රත්‍ය කියන එක. ඒක ඔක නිකම් මතක තියාගත්තට කමන්න අනාගතයේ යම් කිසි දවසක කියලා දෙන්න පුළුවන්. ඒකට අපි පිමුතුන්ගේ හිතවල ආන්නපන අඩුයි මේ වෙලාවේ. ඔය ටික තමයි කිව්වේ. තේරුණා. හොඳයි. තවත් අපේ පිමුතුන් දැනගෙන තියෙන දේවල් ඉදිරිපත් කිරීම හරි හොඳයි. මෙහෙම එකක් තියෙනවා මේ. එතකොට මගේ හිතට යම්කිසි තහවුරු වීම ස්වභාවයක් ඇති වෙනවා. මෙන්න මෙච්චරකින් මේ කරුණු කාරණා මේ අපේ අසන්නන්ගේ හිතවලට ගිහිලා තියෙනවා කියලා. එකකින් දන්නවා මම මේකට අසාගෙන ඉඳීම නිසා අසාගන් මේ දහම් කරුණු අසාගන්ට ඉදිරිපත් වීම තුළින් තේරුම් ගන්නවා මේ කරුණු ගොඩක් මේ ආසාවෙන් ඕනෑකමින් අහනවා කියලා. හැබැයි ඊටත් වඩා තහවුරු වෙනවා මේ තේරුම් ගත්ත ටික කියනවනම් සහ මේ වැටහෙච්ච නැති දේවල් අහනවනම් තේරුම් ගන්න. එහෙමයි අපි හැමදෙන්නේ ඒ නිසා ඒ වගේම අපිටත් කලින් කිව්වා උපකාර වෙන්න අපි මම අහන්න සවන්නාසය නම් මේ යොමු වෙන අපේ කල්යාණ මිත්‍රින්ට මේ එසේ නමුත් කලින් අර මම ශ්‍රීමති මහත්මිය නම කියලා යමුණා මම දන්නවා එතුමිය පුළුවන් මේ ඇදී කියලා නිසා එතුමියට යමුණා නම කියලා ඒ නිසා අනිත් ඊට පස්සේ මම නම කියලා මම දෙකෙන් දැන් මම අහන්නේ නමක් අහන්න නැතුව ඒ නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කවුරුහරි කල්යාණ මිත්‍රෙක් මේ ප්‍රශ්නෙට ඉදිරිපත් වෙලා යමක් කියන්න හරි නොවුනට කමන්න ඒකට උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙයි. දැන් මේ නිශ්චපච්චය ගැන කතා කරන නිසා මට හිතුණා මේක අහන්න මේ විදිහට දැන් අපි ආයතන ගැන කතා කළා. අපි දන්නවා විවිධ ආයතන ගැන අපි කතා කරනවා. චක්ක ආයතන ගැන, සද්ද ආයතන ගැන ඒ ආකාරය වශයෙන්. ඉතින් මේ ආයතනය කියලා කියන ඒ ක්‍රියාත්මක වීමත් පසු අපි දන්නවා විඥානයක් ඇති වෙනවා කියලා. සෝත සම්බන්ධයෙන් නම් සෝත ඊට පස්සේ සෝත විඥානයක් ඇති වෙනවනේ. ඒතර මේ සිදුවීම ගත්තොත් ඔය නිශ්චයපච්චය සම්බන්ධ කරලා අපි ඒක කොහොමද තේරුම් ගන්නේ? එතෙන්දී මොන ආකාර නිශ්චයපච්චයද පුරේජාතද සහජාතද උනේ නිශ්චයපච්චයක්ද ඒ කතාව මම මේ කියන කතාව මම මේ අහන්නේ කිසිම තේරුම් නැති කතාවක්ද මම හිතුවේ නැති නිසාද මේ කාරණාව කොහොමද පැහැදිලි කරගන්නේ?
මට කවුරුන් කල්යාණ මිත්‍රෙක් කවුරු ඉදිරිපත් වෙන්නේ. ඉතින් තත්ත්ව දෙක ටිකක් බලව නමක් කියන්න. මේ සදාන්න කෙනෙක් ඉතින් ඉදිරිපත් වෙන්න. තමයි ඔබතුමා ඒ ප්‍රශ්නේ ආපු නිසා මම හිතුවා මතකයේ මේ ඉන්නේ ක්ලාමේට උත්තර දෙන්න කියලා. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ඉස්ලාම චක්කායතන ගැන කතා කළා. ඒ වෙලාවේ චක්කායතන චක්කු විඥානම් තං සම්පිට ධම්මං නිස්සේ පච්චයෝ පච්චයෝ කියලා. පච්චය කියලා ඒ කියන්නේ සෝතායතනයක් ඒක චක්කායතනයක් ඊළඟට චක්කු විඥානයක් තං සම්පිට ධම්මං කියලා කිව්වේ ඒ සමග ඇති වෙන අනිත් ධර්ම ඒකට ඇති වෙන ධර්ම කියලා. ඒ නිස්සේ පච්චයෙන් පත්ති වෙනවා කියලා. එතකොට ඒ හැම ආයතනෙටම ඉතින් සෝතායතන සෝත විඥානං තං සම්පිත ධම්මං නිස්සේ පච්චයෝ පච්චය කියලා. එතකොට ඒ ආයතනයත් චක්කු විඥානයත් ඒ සමගම ඇති වෙන අනිත් දේවල් එකිනෙකාට නිස්සේ පච්චයෙන් පත්ති වෙනවා කියලා. එතකොට මම තේරුම් ගත්තේ දැන් ඒ ආයතනේ හැමදේම එක මොහොතේම ඇති වෙන නිසා ඒක සහජාත නිස්සේ පච්චයෙන් පත්ති වෙන විදිහටයි ඒ හැම ආයතන අනු නිස්සේ පච්චයෙන් මම තේරුම් ගත්තේ. තමයි සෝන්නාසේ ඒක පැහැදිලි කරයි තවදුරටත් මම තේරුම් ගත්තේ ඒ විදිහට හොඳයි. තේරුම් ගන්න මට බොහොම පිං ඔබතුමා මේ අවදානින් මේ අහලා තියෙන බවත් පසුව අහලා තියෙන බවත් පේනවා පැහැදිලි කරේ කිසියම් විශ්වාසයක් ඇතුව බොහොම පිං. කෙසේදත් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙන ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීම නිවැරදිද ඒකට යමක් ඔබතුමාට එකතු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ එදා අහපු නැති අය වෙනුවෙන් කෙටියෙන් උනා කමන්නේ අපේ හොතුනේ ඔබතුමා වහන්සේ කරන අපි කැමති නැවතත් මේ සතියම කියන දේවල් වලට වහන්සේ කාලය වැය කළා නමුත් කෙටියෙන් වහන්සේට පුළුවන් ඒක තේරුම් ගන්නට මෙහෙම ඒකේ පාලි පාඨයේ තියෙන්නේ චක්ඛායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං නිස්සය පච්චයේන පච්චය කියලා. මේ ඩිංග මේකේ තේරුම ඇවිල්ලා චක්කු ආයතනය කියනෙම නැත්තම් චක්කු ප්‍රසාදය චක්කු ප්‍රසාද රූපය එහෙම නැත්තම් මේ රූපය ග්‍රහණය කරගන්න ගති ස්වභාවය චක්කු ප්‍රසාදය චක්කු විඥාන ධාතුය චක්කු විඥානය කියන වූ ධර්මයට ඒ කියන්නේ හිතට චක්කු විඥාණයට සහ තං සම්පයුත්තකානංච ධම්මානං කියලා කිව්වේ ඒ චක්කු විඥාණය එක්ක උපදින ධර්මයෝ කියලා අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද කියලා. ඒ තමයි චක්කු විඥාණයත් එක්ක පහළ වෙන හටගන්න චෛතසික ධර්ම කියලා. ඔය සම්පයුත්තකානංච ධම්මානං කියලා කියන්නේ ඒ චෛතසික ධර්ම එකට උපදින ධර්ම. අර තියෙනවානේ සරුචිත්ත සාධාරණ හතක්. ඒව තමයි උතන සම්පයුත්තක ධර්ම වෙන්නේ. එතකොට චක්කු විඥාණයටයි සම්පයුත්තක ධර්ම කියන චෛතසික ධර්ම 7ටයි එතකොට නාම ධර්ම 8ක්. ඒ නාම ධර්ම 8 ප්‍රධානියා චක්කු විඥාණය අප්‍රධානව ඉන්නවා සම්පයුත්තක ධර්ම. හැබැයි ඔක්කොම නාම ධර්ම 8යි. මේ නාම ධර්ම 8ට මේ නාම ධර්ම 8 මේ ඉදිරිපත් වෙන්නේ වැඩක් කරන්න. මේ නාම ධර්ම 8 පහළ වෙන්නේ හටගන්නේ මේ යම්කිසි වැඩක් කරන්න. ඒ නාම ධර්ම 8 ඇවිල්ලා වැඩක් කරන්නට ආවේ මොකද්ද? රූපයක් බලන්න.
රූපයක් දැනගන්න. රූපයක් දැනගන්නයි ආවේ. ඒ නාම ධර්ම 8ට රූපය කියන වර්ණ ඡායාව වර්ණ ගතිය දකින්ට දැනගන්නට බලන්ට පිහිට වෙන්නේ මේ නාම ධර්ම 8ට භූමිය වෙන්නේ ඔය ප්‍රසාද රූපයයි. ප්‍රසාද රූපයයි. ඒක නිසා තමයි චක්ඛායතනං චක්කු විඥාන ධාතුයා කියලා කියන්නේ. හැබැයි ওই කතාවේ ඔය ඩිංගනම් තීරින්ට ඇති ඕක නිස්සේපත්තියෙන් ප්‍රත්‍ය වෙන චක්කු ප්‍රසාදය මේ අර නාම ධර්ම 8ට භූමියක් හැටියට භූමික උපකාර භාවයෙන් උපකාර වෙනවා කියන එක. ඕකයි තේරුම. මේ තවත් හිතන්න තැනක් තියෙනවා. ඒ තමයි මේ ඔය චක්කු විඥානයේ මේ ජීවිත කාලය ජීවන කාලය ක්ෂණ එකයි. චක්කු විඥානයේ ජීවිත කාලය ක්ෂණ එකයි. ඊළඟට අනිත් ඒ චක්කු විඥානයත් එක්ක මතු වෙච්ච පහළ වෙච්ච චෛතසික ධර්ම වලටත් ඉන්න පුළුවන්කම තියෙන්නේ මේ ක්ෂණ එකයි. චිත්තක්ෂණයයිනේ. ඔය 8ේම ආවස චිත්තක්ෂණයයි. පොකුරට පහළ වුණා, පොකුරට නැති වුණා. මේ චිත්තක්ෂණයක් පහළ වෙනකොට මේ චිත්තක්ෂණයක් ආයශතු මේ 8 දෙනා එකට පොකුරට පහළ වෙනකොට මේ පහළ වෙන්නේ නාම ධර්ම හැටියට. හැබැයි අපේ මතකයේ තියෙන්න ඕනේ රූප ධර්ම කියලා කියන්නේ ඔය චක්කු විඥාණයට වගේ කෙටි ආයුෂයක් තියෙන එකක් නෙවෙයි කියලා. රූපයකට ආයුෂය ඇවිල්ලා මේ චක්කු විඥාණයට වගේ වාර 17ක් ඉන්න පුළුවන්. චක්කු විඥාණයට වගේ චිත්තක්ෂණ 17ක් ඉන්න පුළුවන්. එහෙම ගතියක් චක්කු ආයතනයේට තියෙනවා. එතකොට චක්කු විඥානයත් එක්කම නෙවෙයි චක්කු ආයතනය පහළ වුණේ. චක්කු ආයතනය කියන එක රූපයක්. මේක ඉස්සෙල්ලා පහළ වුණා. ඉස්සර වෙලා පහළ වෙලා තිබුණා. පහළ වෙලා පස්සේ පහළ වෙන චක්කු විඥාණයට සහ සම්පයුක්ත ධර්මයන්ට භූමියක් වුණා. ඒක නිසා මේ චක්කු ආයතනය කියන එක පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙම නැත්නම් පුරේජාත නිස්සෘත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා චක්කු විඥාණයටයි ඒ චෛතසික ධර්මයන්ටයි. ඒ නිසා තමයි කියන්නේ චක්ඛායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුක්ත කාණංච ධම්මාන නිස්සය පච්චයේන පච්චයෝ කියලා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සාරස බොහොම පැහැදිලිුණායි කාරණාව. ආදි මහත්මයා ඔබතුමාට ඒ යහර්මයන් වෙච්ච තැන තේරුණා දැන් නේද? ඒ සාජාත පච්චේන්ද පුරේජාත පච්චේන්ද මේ කියන කාරණාව නේද? ඔව් ඒක පැහැදිලිව තේරුම් තෙරුවන් සරණයි සිරිදහනට අවසරයි ස්වාමීන් වහන්සේ. මට තාම පොඩ්ඩක් පැහැදිලි නැතත් තැනක් තියෙනවා. මේ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ නිශ්චය පච්චයෝ පච්චේන පච්චයෝ කියුවම ස්වාමීන් වහන්සේ අර මහා භූතයන්ගේ හතරේ ආපෝ ගති අපිට අර ස්වාමීන් වහන්සේ කියලා තිබුණේ හිතට දැනෙන ගතියන්නේ. එතකොට ඒක කොහොමද අනිත් තුනට අඤ්ඤමඤ්ඤ පත්‍යෙන් ප්‍රත්‍ය වෙන්නේ? නෑ ඒකේ තියෙන්නේ මහත්යාට එතන පටලැවිලා තියෙන්නේ ඒ ධර්මතා තුනේ එකට ඉඳීමයි ඒ ධර්මතා තුන තේරුම් ගැනීමයි කියන ලයින් දෙක. ඒ ධර්මතා තුන රූප හතර ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන තේජෝ වායු කියන හතර දෙනා එකට ඉන්නේ. ආඩුවෙන් හෝ වැඩියෙන් හෝ එකට ඉන්නේ. ඒ එකට ඉන්නකොට
ඒ 4 දෙනාම එක එක්කිනාට භූමියක් වෙනවා. පිහිට වෙනවා. අනිත් අයට අනිත් 3 දෙනාට වැඩ කිරීම සඳහා එකක් භූමිය වෙනවා. ඒක සිද්ධ වෙනවා. අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ට උපකාර වෙනවා. ඔය කාරණේ උතන සිද්ධ වෙනවා. හැබැයි මහත්තයාට පටලැවුනේ ඔය කාරණය මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඒගොල්ලන්ට උනාට තේරුම් ගැනීමට යද්දී ඒ 4 දෙනා තේරුම් ගැනීමට යන්නේ ඒ 4 දෙනාගෙන් නෙවෙයි. ඔය පඨවි ගතියට අනිත් 3 දෙනා තේරුම් ගන්නට බෑ, දැනගන්න බෑ. ආපෝ ගතියට අනිත් 3 දෙනා දැනගන්න බෑ. තේජෝ ගතියට අනිත් 3 දෙනා දැනගන්න බෑ. වායෝ ගතියට අනිත් 3 දෙනා දැනගන්න බෑ. එහෙම දැනගන්න බැරි වුණාට ඒ 4 දෙනා ධර්ම ස්වභාවයකින් ඔවුනොවුන්ට පිහිට වෙනවා. හැබැයි මේ 4 දෙනා දැන ගැනීමට නම් වෙන පැත්තක ඉන්නවා එක්කෙනෙක්. ඒ තමයි ධර්ම ස්වභාවයක්. ඒ තමයි හිත, විඥානය. ඒ විඥාණයට හිතින් දැනගන්න අවශ්‍ය එක්කෙනා ඉන්නේ ආපෝ ධාතුව. අනිත් අය දැනගන්නෙත් හිතින් තමයි. ඒ කියන්නේ අනිත් ආපෝ ධාතුව හිතින් දැනගන්නවා. ඒකෙන් අනිත්ෙන් අදහස් කරන්නේ තේජෝ වායෝ මේ පඨවි කියන ඒවා හිතින් නෙවෙයි කියලා. හැබැයි ඒ පඨවි තේජෝ වායෝ කියන දෙන්නත් දැනගන්නේ හිතින් තමයි. නමුත් මේ හිතට මේ 3 දෙනා දැන ගැනීමට යම්කිසි ප්‍රසාදයක් අවශ්‍යයි. ඒ කියන්නේ යම්කිසි තැනක හප්පලා ඕනේ දැනගන්න. කෙලින්ම හිතට ගිහිල්ලා මේ පඨවි එක ගාවට, තේජෝ එක ගාවට, වායෝ එක ගාවට කියලා කෙලින්ම ගිහිල්ලා දැනගන්න බෑ. මේ හිත කියන දැනගන්නා ගතියට මේ 3 දෙනාව දැනගන්න වෙන්නේ යම්කිසි මාධ්‍ය, යම්කිසි ධර්ම ස්වභාවයක් ප්‍රසාද ගතියක් හරහා. ඒකේ වෙනස තියෙන්නේ හිතට සම්බන්ධවයි. ඒකේ එකක් හිත කෙලින්ම ගිහිල්ලා දැනගන්නවා ආපෝ ධාතු, අනිත් එක හිත කාය ප්‍රසාදය හරහා දැනගන්නවා. ඒක නිසා මේ දැන ගැනීම කියන එකයි අර 3-4 දෙනාගේ ඔවුනොවුන්ට උපකාරයේ වෙලා ඉන්නවා කියන එකයි අංශ දෙකක්. තෙරුවන් සරණයි. එහෙමයි සාමනා. තෙරුවන් සරණයි සාමනා. හොඳයි, කල්යනා මිත්‍රයන් තවත් එක ප්‍රශ්නයකට අපි අවකාශ ගන්නවා. තව කාටද කිසියම් අහලා දැනගන්න කාරණාවක් තියෙනවද ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්? ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. දැන් ඔබතුමීට බොහොම පිං කාලේ පියවන්න කතා කළා වුණාට ඒ තුලින් ගොඩාක් අපිට තවත් හඬකින් කියවෙනකොට වෙනත් විදිහකට තවත් පැහැදිලි වෙනවා. ඒ බොහොම උපකාර වුණා. බොහොම පිං. අපි නැවතත් අවස්ථාව අරගෙන මේ කාරණාව තවදුරටත් කතා කරමු. එතකොට අපිට තවත් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම ස්වාමීන් වහන්සේට යොමු වෙන්නම්. අද දවසේදී වැඩසටහන නිමා කරන්න පුළුවන් අපේ හැමෝටම. අපි නැවතත් බදා දමගෙන තෙරුවන් සරණයි. හොඳයි පින්වතුන් හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි මේ අභිධර්මයට සම්බන්ධව කරුණු කතා කරපු කරුණු වලින් සමහර කොටසක් අපැහැදිලි තැන් පැහැදිලි කර ගැනීම වශයෙන් ප්‍රශ්න අහලා තේරුම් ගන්නට මහන්සි ගත්තා. ධර්ම විචය ධම්ම විචයක් තමයි ඔය සිද්ධ කරගෙන ගියේ. අද දවසෙත් අපි ඉදිරිපත් වුණා වූ හැම දිනාටම ආශිර්වාද කරනවා ප්‍රශ්න අහපු මහත්මීන්ට. ඒ පින්වතුන්ගේ ප්‍රශ්න තුලින් අනිත් අසන්නන්ටත් යම්කිසි දෙයක් දැනගැනීමේ අවස්ථාව සැලසුණා වගේම මේ පින්වතුන්ගේ ධර්මයේ තේරුම් ගැනීමට දරන උත්සාහය අපි ගොඩාක් අගය කරනවා. ඒ සඳහා දහම් දැනුම බෙදා දීම සඳහා බොහෝම ඉදිරිපත්ලා සද්ධාවෙන් කටයුතු කරන්නා වූ පින්වත් දලුවත් මහත්මයාටත් ඒ වගේම මේ පින්වත් හැම දිනාටමත් මේ මහත්මයාගේ පවුලේ හැම දිනාටමත් දූතරුවන්ටත් ධර්මයේ අහන්ටි කාසු වෙච්ච ගුවන් විදුලිය හරහා බණ අහන ප්‍රශ්න ගොඩ නගන
ඒවා තුළින් ධර්මයේ තේරුම් ගන්නට මහන්සි ගන්න සෑම දිනාටම මේ ධර්මයේ බලයෙන් තව තව ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නට හිතන්නට මෙනෙහි කරන්නට මානසිකාර ශක්තිය ප්‍රඥා ශක්තිය ඇති වේවා. මෙනෙහි කිරීමේ මානසිකාර ශක්තිය ඇති වේවා. ඒ පැත්තට හිත දුවවන යොමු කරන සිහිය හොඳින් ශක්තිමත්ව ඇති වේවා. ඒ වගේම නීවරණ ධර්මයන් පහ කරගෙන හොඳට කුසල ධර්මයන් సంతානේ වඩාගෙන මේ ධර්මයේ ගැඹුරින් තේරුම්ගෙන සෑම දිනාටම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා විසින් හොඳයි, සාන්තයි, සැපයි කියා අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැපැති ශාන්ත ප්‍රණීත නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතිතං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බදන්තං පනමාමහං. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි හැම දිනාටම.